සරණයි අද රාත්‍රියේ ඔක්තෝබර් මාසයේ 4 වෙනි බ්‍රහස්පතින්දා සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8ට නවසීලන්ත වේලාවෙන් රාත්‍රී 10ට ආරම්භ වන අභිධර්ම දේශනාව සහ සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. සවනට සිසිල සොස්සේ කරන මෙම සාකච්ඡාවට අදත් අප කෙරෙහි මහත් කරුණාවෙන් නවසීලන්තයේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද බැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙනුවෙන් පාද නමස්කාර කර ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඉතාමත් ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට අදාළ ධර්ම කොටස් අපිට පැහැදිලි කර දෙන ලෙසට ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදු පියාණන් වහන්සේට අනන්ත පරිමාණ ගුණ ඇති ධර්මරාජානන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ තථාගත සර්වජ්‍ය සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් නුවණින් දැක අවබෝධ කොටගෙන ලෝක සත්වයා කෙරෙහි පතර මහා කරුණාවෙන් දේශනා කොට වදාළා වූ ප්‍රත්‍යක්ෂ අවබෝධ කොට ගත්තා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් පිරිසුදු වූ මිහිරි වූ ධර්ම මාර්ගයේ ගමන් කොට පරම ශාන්ත වූ නිර්වාණ ධාතුවට වැඩම කොට වදාළා වූ අෂ්ටාර්ය පුජ්‍ය මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට නමස්කාර කිරීමේ වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ුත් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන්ුත් අපේ මේ අසාගෙන සිටින්නා වූ පින්වතුන් මේ වෙනකොට දියුණු කරගෙන තිබෙන්නා වූ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ුත් අදත් අපි මේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ධර්ම කොටාසේ ධර්ම කාණ්ඩය තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවසිත උපදවාගෙන සදහැසිත පෙරටු කරගෙන හොඳින් අසා ගන්නට ලැබේවාද කියලා දෙන්නා වූ ධර්ම කරුණ ටික නීවරණ ධර්මයන්ගෙන් පීඩා විඳින්නේ නැතුව යහපත්ව සෑම දිනාටම අවබෝධ කර ගන්නට ලැබේවා, තේරුම් ගන්නට ලැබේවා, වටහා ගන්නට ලැබේවා. සෑම දිනාටම ඒ තුලින් බෝධිපාක්ෂික ධර්ම දියුණුවක් හදාගෙන පාරමී ගුණ ශක්තිය ආධ්‍යාත්මික ගුණ ශක්තිය දියුණු කරගෙන කෙලවර අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරමින් අදට අපි කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ධර්ම කොටාසය මේ ඉදිරිපත් කරනවා. අද අපි කතා කරමු විසර්ජනා වාර ඒකදේශයක්. අපි මේ දක්වාම මේ හේතු ප්‍රත්‍ය ධර්මයේ සිට කොහොමද මේ ප ဋ ාණ ධර්ම සංග්‍රහයේ එකින් එකට හිත්වල නාම ධර්මවල රූප ධර්මවල සහසම්බන්ධතාවයේ ඒවාට අලපාන විදිය කොහොමද කියලා අපි කතා කරගෙන එනවා. එක්තරා මේ දේශනාවේ තිබෙනා වූ දේශනා පේලියකට නියමයකට අනුව අද මේ පින්වතුන්ට අපි මතක් කරන්නේ නිස්සය ධර්ම පිළිබඳවයි. ඒක හරිය වටිනවා තේරුම් ගන්නට. ඉතින් ධර්ම ගොඩාක් වෙනකොට කෙනෙකුට හිතේ රඳවා ගන්න අමාරු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තිබෙන හැඩරුව තේරුම් ගන්නට බැරි වෙන්න පුළුවන්. ලක්ෂණයන් හරියාකාරව නිවර්දිව තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ මේ ගොඩාක් වෙනකොට එහෙම අපහසුතා ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවට හොඳට සිහිය නුවණ අවධානය යොදලා ටික ටික එක එක කාණ්ඩ අපි සාකච්ඡා කරනකොට කියනකොට
අපිට ඒ වගේ පහසුවෙන් ඒ තුල හිත යොදලා අවබෝධයක් හදාගන්න පුළුවන් වෙනවා. ඒක නිසා අද මේ අපි කියලා දෙන්නේ නිස්සය ප්‍රත්‍යයේ කොහොමද මේ වීති ක්‍රමයේ වැඩ කරන්නේ කියලා. නිස්සය ප්‍රත්‍යය. නිස්සය ප්‍රත්‍යයේ තිබෙනවා විසර්ජන වීති වාර 13ක් දක්වනවා. ඒ 13 අපි ඉස්සල්ලා මේ තේරුම් ගනිමු, නැවත මතක් කරගනිමු. අපි නිස්සය ප්‍රත්‍යය පිළිබඳව මේක ඉස්සලා කියලා තියෙනවා, සාකච්ඡා කරා. නිස්සය කියලා කියන්නේ යම්කිසි දෙයකට, නාම ධර්මයකට, රූප ධර්මයකට මතුවෙන්න උපකාරක වන, ඊළඟට භූමියක් වශයෙන් ඉදිරිපත් ගන්නා වූ ධර්ම ස්වභාවයක් යම්කිසි දෙයක තියෙනවාද, ආන්න ඒක තමයි නිස්සය කියලා කියන්නේ. නිස්සය වෙනවා කියලා කියන්නේ එහෙමයි. යමක් මතුවෙන්න පිහිටන්ට ස්ථානයක්, භූමියක්, තැනක්, ධර්මයක් හැටියට ඉදිරිපත් වෙන දේ කියන නිස්සරේ ධර්මය කියන. එහෙම ධර්ම තියෙනවා. දැන් මේ පොළොව නිස්සරය වෙනවා මේ ගහකට, ගල් වලට, ගෙවල් දොර වලට පොළොව නිස්සරය වෙනවා. ඒකේ නිස්සරේ භාවය හරි, ඒක ඒ නිස්සරේ භාවය නැතුව කවදාකවත් ගහකට ඉන්න බෑ, පවතින්න බෑ, හැදෙන්න බෑ, මතුවෙන්න බෑ, ගේකට ඉන්න බෑ, හැදෙන්න බෑ, මතුවෙන්න බෑ. සත්වයන්ටත් එහෙමයි. එතකොට ඒක උපමාවක්. ඒ වගේ මේ නිස්සය කියන ස්වභාවය, නිස්සය පිහිටවීම වශයෙන්, භූමියක් හැටියට පිහිටවීම වශයෙන්, උපකාරක ධර්ම ස්වභාවයක් හැටියට ඉදිරිපත් වීම වශයෙන් මේ නිස්සය ප්‍රත්‍ය ස්වභාවය නාම ධර්මයන්ටත් ඒ වගේම රූප ධර්මයන්ටත් මේ උපකාර වෙනවා. ඒක තමයි මේකෙන් කියන්නේ. ඉතින් මේකේ තියෙනවා කිව්වා මේ වාර 13ක්. අපි බලමු ඒකේ කොහොමද අපිට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ කියලා. ඒක පළවෙනි වාරය සමාන වචන තිබෙන්නේ, හැබැයි එක තැනකින් වෙනස් වෙනවා. සමාන වචන තියෙන අපි බලන්න. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස නිස්සය පච්චයේන පච්චය. ඔය වචනේ ඕක ඇහෙනකොට ගිය සතියෙත් ඕක නේද කිව්වේ, ඊට ඉස්සෙල්ලා සතියෙත් ඕක නේද කිව්වේ, ඊට ඉස්සෙල්ලාත් ඕක නේද කිව්වේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ සමාන වචනනේ, සමාන වචන. ඒ සමාන වචන උනාට එක තැනකින් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කියනවා, ඔය මේ පින්වතුන් ඉන්න පළාත්වල තිබෙනවා ස්ට්‍රීට්, රෝඩ්, ක්‍රෙසන්ට්, ස්ට්‍රීට්, ලේන්, ඇවනියු. ඕක හරි ප්‍රසිද්ධයිනේ. නවසීලන්තෙත් එතකොට ඕස්ට්‍රේලියාවෙත් ස්ට්‍රීට් එක, රෝඩ් එක, ඇවනියු, ලේන්, ඊළඟට තියෙනවා මේ ක්‍රසන්ට්. මේවා හරි ප්‍රසිද්ධයි. හැබැයි මෙතනත් ස්ට්‍රීට් එකක්, අතනත් ස්ට්‍රීට් එකක්, තවත් තැනකත් ස්ට්‍රීට් එකක් කියලා කිව්වට ඒකේ එක නමකින් ඒකට මුලට දාලා තියෙන නමෙන් වෙනස් වෙනවා. ඒ වගේ මේ පදපේලියක කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කියන තැන ඒක එහෙම කිව්වට වෙනස් වෙන්නේ නිස්සය කියන වචනේ. මේක කියන්නේ කුසල ධර්මය. කුසලෝ ධම්මෝ කුසල තවත් කුසල ධර්මයකට නිස්සය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වෙනවා. ඒ කියන්නේ තවත් එකකට පිහිටන්ට, මතුවෙන්න, හැදෙන්න පිහිට වීම වශයෙන් උපකාර වන ධර්මයක් තිබෙනවා. නිස්සය ප්‍රත්‍ය පතිය. ඒව මොනවද කියලා සඳහන් කරනවා නම්, කුසලෝ ධම්මෝ කියන එක මොකද්ද? කුසලෝ ධම්මෝ කියලා කියන්නේ යම්කිසි ඵලයක් උපදවන්න පුළුවන් හැකියාව ශක්තිය තිබෙන සිත් 21ක් තිබෙනවා. ඒ සිත් 21ට තමයි කුසල ධම්ම කියලා කියන්නේ. කුසල් සිත් 21ක් තිබෙනවා. අපේ පින්වතුන්ට මමම නිතර කියලා මේ පින්වතුන් මතක ඇති කුසල ධර්ම 21. ලෞකික වශයෙන් කුසල ධර්ම 17ක් තිබෙනවා. ලෝකෝත්තර වශයෙන් කුසල ධර්ම 4ක් තියෙනවා. ඒ තමයි කාමාවචර සිත් 8, රූපාවචර සිත් 5, අරූපාවචර සිත් 4. ඒ කියන්නේ
ඔය විස්තර විග්‍රහ හැටියට සූත්‍ර ක්‍රමයට නෙවෙයි අභිධර්ම ක්‍රමයට සිත් මේ පහක් තියෙන රූපාවචරේ ඒ ටික ඔක්කොම ගත්තම පස්සේ 17ක් වෙනවනේ. ඒවා ලෞකික වශයෙන් වැඩ කරන්නා වූ කුසල් සිත්. මාර්ග සිත් හතරක් තියෙනවා. ඒකත් එකාතු කරගත්තයින් පස්සේ එතනදි ගන්නවා මේ 21ක්. ඔය 21 තුල අඩු වැඩි වීම වශයෙන් ඉදිරිපත් වෙලා වැඩ කරන චෛතසික ධර්ම 38කුත් තියෙනවනේ. ඔය ඔක්කොම සඳහන් කරනවා කුසල ධර්ම සමූහය. කුසල ධර්ම. පටලවා ගන්න හොඳ නෑ. කුසල මූල නෙවෙයි. මේ කියන්නේ කුසල මූල නෙවෙයි. කුසල ධර්ම. තවත් එකක් තියෙනවා මේ සමහර වෙලාවට වචනයක් පාවිච්චි කරනවා කුසල මූල කියලා. කුසල ධර්ම කියනවා කුසල මූල කියනවා. දැන් චෛතසික ධර්ම කුසල ධර්ම වෙනවා. සිතත් කුසල ධර්මයක් වෙනවා. හැබැයි කුසල මූල කියන ඒවා වෙනස්. අලෝභය කුසල මූලයක්, අද්වේෂය කුසල මූලයක්, අමෝහය කුසල මූලයක්. ඊළඟට සිත සහ අනිත් චෛතසික ධර්ම සියල්ලක්ම කුසල මූල වෙන්නේ කුසල ධර්ම වෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම. එතකොට මේ අලෝභ අදෝස අමෝහ කියන තුන් දෙනාව කුසල මූල වෙනවා. අනිත් ධර්ම කුසල ධර්ම වෙනවා. එතකොට මේ කුසල මූලයෝ කුසල ධර්ම වෙන්නේ නැද්ද කියලා. ඇත්තට වෙනවා. කුසල මූලවල තිබෙනවා ධර්මතා ස්වභාව දෙකක්. ඇත්ත වශයෙන්ම අපි ඕවා ගැන කතා කරන්න ගියොත් එහෙම මේ ප ဋ ාණයට වඩා යමක ප්‍රකරණේ තමයි ඔය තියෙන්නේ. යමක ප්‍රකරණේ තමයි ඔය ඉස්සර කරන්නේ. ඒකත් අපි දැනගන්න ඕනේ. මේක කියමු. කුසල මූලවල තිබෙනවා කුසල මූල ගතියක් තිබෙනවා කුසල ධර්ම ගතියක් තිබෙනවා. හැබැයි අනිත් ධර්මවල තිබෙන්නේ කුසල ධර්ම ගතිය විතරයි කුසල මූල ගතිය නෑ. අන්න ඒක තේරෙන්න. එතකොට මෙතන කියන්නේ කුසලෝ ධම්මෝ කියන එකයි. කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයක්. ඒක කුසල මූලයක් වෙන්න පුළුවන් කුසල ධර්මයක් වෙන්න පුළුවන්. කුසල් සිත් 21යි චෛතසික ධර්ම 38යි. මේවා ඔක්කොම කුසල ධර්ම රාශියට එකතු වෙනවා. දැන් අර නිස්සය කියලා කතාවක් කිව්වනේ. ඒ කියන්නේ භූමියක් වෙනවා කියලා. භූමියක් වෙනවා මේ යම්කිසි දෙයකට මතුවෙන්න පිහිටන්න පවතින්න. ඒ පිහිටන්න පවතින්නේ අපි හිතමු මේ කුසල ධර්ම 30 කුසල සිත් 21යි මේ කුසල සිත් 21යි චෛතසික ධර්ම මේ 38යි කියලා. ඒ ටිකම තමයි ඔවුනොන්ට නිස්සරේ වෙන්නේ සහ ආධාර වෙන්නේ භූමියක් වෙන්නේ. ඒකට කියනවා ප්‍රත්‍යත් වෙනවා ප්‍රත්‍ය උප්පන්නයක් වෙනවා. ප්‍රත්‍ය උප්පන්න. ඔය මේ තියෙනවා ඔය මේ නිතර හැම වෙලාවෙම එකට ළඟ ඉඳගෙන එකින් එක තමා අනිත් එක්කෙනාට මේ උදව් වෙවි එයාගෙත් උදව්ව ලබා එයාටත් පිහිට වෙවි තමනුත් පිහිට ලබන්නා වූ නිතර කතා කරන ධර්ම ඔය ප්‍රත්‍ය තිබෙනවා 6ක්. නිතර කතා කරන ප්‍රත්‍ය ධර්ම 6ක් තිබෙනවා. ඒ ප්‍රත්‍ය ධර්ම 6 තමයි මේ ළඟම එකට ඉඳගෙන එකම බෝඩරේ ඉඳගෙන එකම තට්ටුවේ එකම පිරිසත් එක්ක ඉඳගෙන ඔවුනොවුන්ට එකිනෙකාට උදව් කරගන්න පිහිට වෙන නිතර කියවෙන ප්‍රත්‍ය 6ක් තියෙනවා. අපි මේ දක්වා කියලා තියෙන කොටස් ගේ සතියේ කිව්ව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. ඒ තමයි මේ සහජාත ප්‍රත්‍යය. සහජාත ප්‍රත්‍ය කියන එක එකට උපදිනවා ඔවුනොවුන්ට සහජාත වෙන. මිශ්‍රේ ප්‍රත්‍ය. ඇවිල්ලා එකට උපදිනවා එකට පිහිට වෙන ඔවුනොවුන්. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය.
ඔවුනොන්ට එකට ඉපදිලා ඔවුනොන්ට පිහිට කරගෙන ඉන්නවා. ඊළඟ එකට යෙදෙනවා සම්පයුක්ත ප්‍රත්‍යය. අනිත් එක තමයි එකට පිහිටනවා අත්ති ප්‍රත්‍යය. ඊළඟට එකට මේ පිහිටලා වෙනස් වෙන්නේ නැතුව අහකට යන්නේ නැතුව ඉන්නවා. අවිගත වෙන්නේ නැතුව තිබෙනවා. ඒකට කියනවා අවිගත ප්‍රත්‍යය කියලා. ඔය සහජාත ප්‍රත්‍යයයි නිස්සය ප්‍රත්‍යයයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයයි සම්පයුක්ත ප්‍රත්‍ය ධර්මයයි අත්ති ප්‍රත්‍ය ධර්මයයි අවිගත ප්‍රත්‍ය කියන මේ ප්‍රත්‍ය ධර්ම 6 මේ හරියට එකට ඉඳගෙන මේ වෙන වෙන කෘත්‍ය ධර්ම 6ක් තමයි මේ අය අතර තියෙන්නේ. ඒකේ අපි මේ නිස්සෘපත්‍ය එකට ඉන්න 6 දෙනාගේ මේ නිස්සෘපත්‍ය විශේෂයෙන් අපි කතා කරන්නේ. මේ වෙලාවේ දැන් පළවෙනි වීතිය තමයි කිව්වේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස නිස්සේපච්චේන පච්චයෝ. මේ කියනකොට මේකේ තව එකක් තිබෙනවා චෛතසික ධර්ම වශයෙන් නෙවෙයි තිබෙන්නේ ස්කන්ධ වශයෙන් බෙදලා තියෙන්නේ. ස්කන්ධ වශයෙන් ගන්නකොට මේ නාම ස්කන්ධ 4ක් තියෙනවානේ. බුදුරජාන් වහන්සේ රූපත් මිශ්‍ර කරලා රූප මිශ්‍ර කරලා ස්කන්ධ 5ක් දේශනා කරන්නේ. ඒ පහෙන් රූපයයින් වූ කල ස්කන්ධ 4ක් නේ නාම ධර්ම වලට ඇතුළු වෙන්නේ. අපේ පින්වතුන් ඒවා අහලා හිතලා දැනගන්න එක හරි හොඳයි. නාම ධර්ම 4ක් තිබෙනවා. ස්කන්ධ 4ක්. ඒ තමයි වේදනාව කියන නාම ස්කන්ධය, සංඥාව කියන නාම ස්කන්ධය, සංඛාර කියන නාම ස්කන්ධය, ඊළඟට විඥාන කියන නාම ස්කන්ධය. මේ කියන්නා වූ ස්කන්ධ 4න් කුසලෝ ඒකෝ කන්දෝ. ඔය කුසලෝ ඒකෝ කන්දෝ එක කුසල කොටසක් අනිත් ස්කන්ධ 3ට තින්නන්නම් කන්දාන අනිත් ස්කන්ධ 3ට නිස්සේ පච්චේන පච්චයෝ නිස්සේ භූමියක් වීම වශයෙන් එකට ඉපදිලා භූමියක් වීම වශයෙන් ප්‍රති වෙනවා කියන එකයි. අනිත් එක තමයි අපි හිතමු කයෝ කන්දා ඒකස්ස කන්දස්ස නිස්සේ පච්චේන පච්චයෝ. එක්කෙනෙක් ඉස්සල්ලා කිව්වේ එක ස්කන්ධයක් නේ අනිත් ස්කන්ධ 3ට භූමියක් වෙනවා මේ තුන් දෙනත් තයෝ කන්දා ඒකස්ස කන්දස්ස නිස්සේ පච්චේන පච්චයෝ ස්කන්ධ 3ක් අනිත් එකට භූමියක් හැටියට උපකාර වෙනවා. අනිත් එක දෙකක් කරගත්තොත් ද්වේ කන්දා ද්වින්නම් කන්දාන නිස්සේ පච්චේන පච්චයෝ ස්කන්ධය දෙකක් අනිත් දෙදෙනාට පිහිටීමට උපකාර වීම වශයෙන් හට ගැනීමට උපකාර වීම වශයෙන් පැවතීමට උපකාර වීම වශයෙන් ස්කන්ධ වශයෙන් උදව් වෙන උපකාර වෙන මේ එක පිහිටවීම ක්‍රමයක් භූමියක් හැටියට පිහිටවීම ක්‍රමයක්. ස්කන්ධ වශයෙන් නාම ධර්ම තමයි ඔය එකට සතහන් වීම වශයෙන් කියන්නේ. ඊළඟට ඔය කිව්වේ කුසලයකට කුසල ඒ වර්ගයටම උපකාර වෙන ප්‍රත්‍ය වෙන විදියයි. ඊට පස්සේ වෙන කතාවක් කියනවා. ඒක මේට වඩා වෙනස්. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස නිස්සේ පච්චේන පච්චයෝ කියලා කියනවා. කුසල ස්කන්ධයක් අභ්‍යාකත ධර්මයකට මිශ්‍රපත්තියෙන් වෙනවා. මොකද්ද මේ අභ්‍යාකතය කියලා කියන්නේ? ඔය අභ්‍යාකතයේ පිළිබඳව ධර්මයේ නොදන්නා අය, ධර්මයේ කියවන්නේ නැති අය, ධර්මයේ ගැන හිතන්නේ නැති අය තම තමන්ගේ දෘෂ්ටිවල කොටු වෙලා, තම තමන්ගේ චින්තන මාත්‍රවල කොටු වෙලා මේ අව්‍යාකෘත කියන වචනේ තේරුම් ගන්නේ නැතුව පටලවා ගත්ත තැන් තියෙනවා. අහන්න ලැබෙනවා. ප්‍රශ්න අහලා ලැබෙනවා. ඒ වගේම ප්‍රශ්න මතු කරනවා. අව්‍යාකෘතය කියන එක ඉස්සර වෙලාම මේ පින්වතුන් මේ ප ဋ ාණය කතා කරන්න කලින් මේ මාතිකාව කියලා එකක් කියුවා. ඒ මාතිකාවේ තියෙනවා මුලින්ම තුන්වෙනි පදය. කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියලා පද තුනක්. ඒ අභ්‍යාකතා ධම්මා කියන තැන බලන්ට අභ්‍යාකත වෙන්නේ මොකද්ද කියලා. කුසල ධම්මා කුසල ධර්මයක් වෙන එකයි අකුසල ධම්මා
අකුසල ධර්මයක් වෙන එකයි. කුසල ධර්මයටත් අයිති නැති, අකුසල ධර්මයටත් අයිති නැති නම් ඒ හැම එකක්ම අයිති වෙන්නේ මොකටද? අව්‍යාකෘතයටයි. ඇයි අයිති වෙන්නේ නැත්තේ කුසලයට? කුසලයට අයිති වෙනවා නම් ඒක කුසල ධර්මයක්. අකුසලයට අයිති වෙනවා නම් ඒක අකුසල ධර්මයක්. එතකොට කුසලයටත් අයිති නැති කුසල් නොවන, අකුසලයටත් අයිති නැති අකුසල් නොවන යම්කිසි ධර්ම ස්වභාවයක් සියුම් ඕලාරික කරකස ගොරෝසු ධර්ම හැටියට පවතිනවා නම් ඒ සියල්ලම අව්‍යාකෘතයි. ඒ සියල්ලම අව්‍යාකෘතයි. ඒ ධර්ම පිළිබඳව කියවන්න නැතුව, අහන්න නැතුව, හිතන්න නැතුව, බලන්න නැතුව, මානසිකාරී යොදන්න නැතුව තථාගතයන් වහන්සේගේ ඒ විස්තර විග්‍රහයන් පිළිබඳව හිතන්න නැතුව ඔය ප්‍රශ්න හැදෙන. ඒක නිසා මේ පින්වතුන්ට ඒකත් මේ මතක් කර දීම කරලා දෙන ගමන් තමයි මේ කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස නිස්සේ පච්චේන පච්චය කියන කියලා දෙන්නේ. මේ කුසල ධර්මයක් ඉස්සෙල්ලා කිව්වේ කුසල ධර්මයකට නිස්සේ වෙනවා, භූමිය වෙනවා. මේක කියන්නේ කුසල ධර්මයක් අව්‍යාකෘතයකට නිස්සේ වෙනවා කියන. උපකාර වෙනවා. මොකද්ද මේ? අව්‍යාකෘත ධර්ම වලට තිබෙනවා විපාක සිත් ටිකයි, ඒ වගේ චෛතසිකයි, ක්‍රියාසිත ටිකයි, ඒ වගේ චෛතසිකයි, රූප ධර්ම ටිකයි, නිර්වාණ ධාතුවයි. ඕවා ඔක්කොම ගැනෙන්නේ මේ අව්‍යාකෘත ධර්මයකට. මේ එක දවසක් එක්කෙනෙක් අහනවා අපි මේ මහන්සියලා සංසාරයේ කුසල් වඩලා දන් දානි දීලා සීල රැකලා භාවනා කරලා මේ ඔක්කොම ටික කරලා සංසාර දුකින් මිදලා කියලා අපි අවබෝධ කරගන්න යන්නේ අව්‍යාකෘත ධර්මයක්ද කියලා අහනවා. ඇත්තටම අසංකතාජ ධාතු කියන එක ඇවිල්ලා නිර්වාණ ධාතුව කියන එක ඇවිල්ලා ඒක කුසලයක් වෙන එකක් නෙවෙයි. අකුසලයක් වෙන එක තැනක කියනවා එක විදිහකට කුසලයක් වෙන හේකුත් අකුසලයක් වෙන හේකුත් නෙවෙයි මේ විග්‍රහය හැටියට. ඒක ගැනෙන්නේ අව්‍යාකෘත ධර්ම ස්වභාවයක් හැටියට. ඒ කියන්නේ නැවත ඉස්සරහාදී මොකක්වත් උත්පාදනය කරන්නේ නැහැ නිවනටපත් වෙනවා. ඒක ඒ අර්ථයෙන් තමයි ඔකට අව්‍යාකෘතය කියලා කියන්නේ. ක්‍රියාසිතත් ඒ වගේ ඉස්සරහාදී මොකක්වත් ක්‍රියාසිතක් මාත්‍රයක් පහළ වෙන විපාකයක් හැටියට ඉස්සරහාදී උපදවන්නේ නැහැ. ඒක නිසා ක්‍රියාසිත අව්‍යාකෘත ධර්මයක්. විපාකසිත අව්‍යාකෘත ධර්මයක් කියනවා. හේතුව විපාකසිතක් මේ ආයේ ඉස්සරහදී විපාකයක් හදන්නේ නැහැ. ඒක ඇවිල්ලා ඉස්සල්ලා කරපු හේක විපාකයක්. විපාකයකටම විපාකයක් හදන්න බෑ. ඒක නිසා ඒ විපාකයක් අව්‍යාකෘතයක්. ක්‍රියාවත් අව්‍යාකෘතයක්. අනිත් එක රූපය කවදාකවත්ම මේ ඉස්සරහදී විපාක ಜಾති හදන්නේ නැහැ. ඉස්සරහදී විපාකයක්වත් මේ ඉස්සරහදී මොකක්වත් ඒකේ ප්‍රතිඵලයක් හදන්නේ. ඒක ඇවිල්ලා මේ කුසල ස්වභාවයෙන් තොර වෙච්ච අකුසල ස්වභාවයකින් තොර වෙච්ච දෙයක්. ඒක නිසා මේ ඒකට කියනවා රූපත් ඇවිල්ලා ගණන් ගන්න අව්‍යාකෘත ධර්ම හැටියට. ඇත්තටම සතුටින් හෝ අසතුටින් මේ නිවන් දකින වෙලාවට නෙවෙයි ඊට කලින් අපි ඇත්ත වශයෙන්ම අවබෝධ කරගන්න යන්නේ අව්‍යාකෘත වූ අසංකත වූ මේ සාන්ත වූ ප්‍රණීත වූ ධර්ම ස්වභාවයක්. ඒ තමයි නිර්වාණ ධාතුව. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස නිස්සේ පච්චේන පච්චයෝ කියන තැන තියෙනවා මෙහෙම එකක්. කුසල් සිතක් පහළ වෙන වෙලාවේදී ඒ කුසල් සිතත් එක්ක පහළ වෙනවා චෛතසික වගේම චිත්තජ රූප සම්ප්‍රය. චිත්තජ රූප ස්වභාවයක් පහළ වෙනවා. ඒ චිත්තජ රූප ස්වභාවය, ඒ චිත්තජ රූප ගතිය ඇවිල්ලා පහළ වෙන්නේ චිත්තජනේ. සිතින් හටගත්ත සිත නිසා පහළ වෙන නිසානේ. ඒක නිසා කුසල සිත හින්දා පහළ වෙන චිත්තජ රූප ඇවිල්ලා අව්‍යාකෘතයි. ඒක නිසා තමයි කියන්නේ කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස නිස්සේ පච්චේන පච්චයෝ කියලා ඒ ප්‍රතිඋපන්නේ හැටියට ලැබෙනා වූ අව්‍යාකෘත ධර්මයක්. ඊළඟට ප්‍රශ්නයක් වෙනවා.
මේ ඒ ප්‍රශ්නේ කියන්නම් ඊළඟට මේ කියුණාට පස්සේ දැන් බලන්න කුසලෝ ධම්මෝ කියන එක කුසල ඛණ්ඩයක් ස්කන්ධයක් හැටියට ගත්තම කුසල ඛණ්ඩා චිත්ත සමුත්ථානානං රූපානං නිස්සේ පච්චේන පච්චයෝ චිත්ත සමුත්ථානික රූපයන්ට මිශ්‍ර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. සමුත්ථාන හතරක් තියෙනවා. කම සමුත්ථානික රූප, චිත්ත සමුත්ථානික රූප, ඍතු සමුත්ථානික රූප, ආහාර සමුත්ථානික රූප කියලා. මේ වගේ චිත්ත සමුත්ථානය කියන්නේ හිතින්දා හට ගන්නා වූ රූප කියන එකයි. අනිත් කතාව තමයි කෙනෙක් අහනවා මේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස නිසේපච්චේන පච්චයෝ කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස නිසේපච්චේන පච්චයෝ එතකොට කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස නිසේපච්චේන පච්චයෝ වෙන්නේ නැද්ද කියලා. ඒක වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඒක වෙන්නේ නැහැ. කවදාකවත්ම කුසල හිතක කුසල ධර්මයෝ ඒ කුසල ධර්මයෝ ගැවසෙන වෙලාවේ ඒ කුසල ධර්මයෝ හටගෙන ඉන්න වෙලාවේ ඒ කුසල ධර්මයෝ මතුවලා ඉන්න වෙලාවේ කවදාකවත් ඒවා ඒ වෙලාවේ ඒ මොහොතේ නිස්සීර ප්‍රතිවීම වශයෙන් කවදාකවත්ම අකුසලයකට ප්‍රති වෙන්නේ නැහැ. කවදාකවත් එක හිතේ තනි හිතේ කුසලයි අකුසලයි දෙකම පහළ වෙන්නේ නැහැ. සහජාත වශයෙන් කවදාකවත් කුසල ධර්මයක් අකුසල ධර්මයට උපකාර වෙන්නේ නැහැ. සහජාත වීම වශයෙන්. අනිත් එක තමයි නිස්ස්‍රේ වීම වශයෙන් කවදාකවත් කුසල ධර්මයක් අකුසල ධර්මයකට අකුසල ධර්මයක් කුසල ධර්මයකට ප්‍රති වෙන්නේ නැහැ. අන්‍යමඤ්ඤ වශයෙන් කවදාකවත් කුසල ධර්මයක් අකුසලයකට අකුසල ධර්මයක් කුසලයකට ප්‍රති වෙන්නේ නැහැ. ඒක ප්‍රතිවිරුද්ධ ධර්ම. ඒක නිසා තමයි මේ සහජාත ප්‍රතිශ ධර්මය, මිශ්‍රේ ප්‍රත්‍ය ධර්මය, සම්පයුක්ත ප්‍රත්‍ය ධර්මය, අඤ්ඤමඤ්ඤ අත්‍යවිගත මේවා මේ වෙනම විශේෂයෙන්ම කතා කරන්නේ මේ වගේ ඇති කරන්නේ නැහැ. අනිත් එක තමයි තවත් එකක් තමයි මේ කවදාකවත්ම කුසල ධර්මයකින් හදන්නා වූ චිත්ත සමුත්ථානික රූප අකුසල ධර්ම ඇවිල්ලා ඒ වගේ අකුසල ධර්ම આવොත් එහෙම ඒක අකුසල ධර්ම කියන්නේද කුසල ධර්ම කියන්නේද ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා කවදාකවත් ඒක මතුවෙන්නේ නැහැ. ඒක ධර්ම විරෝධී. අනිත් එක තමයි දැන් ඔය වීති දෙකක් කිව්වා. තව එකක් තිබෙනවා. තුන්වෙනි වීතියේ විසර්ජනාවේ කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස නිස්සේ පච්චේන පච්චෝ කුසල ධර්මයක් එක වෙලාවේ කුසල ධර්මයටයි අව්‍යාකෘතයටයි දෙකටම පිහිට වෙනවා. මිශ්‍රය වෙනවා. ආධාර වෙනවා. උපකාර වෙනවා. ඒක ගැන අපි මේක ඉස්සෙල්ලත් මේ යන් තැන් වලදී කතා කරා. අපි ඒක අද නැවත කියමු. ඒ තමයි දැන් අපි කුසල ධර්මයක් උපකාර වෙනවා කියවනේ කුසල ධර්ම කියලා කියන්නේ මොකද්ද? අර කුසල් සිත් 21යි චෛතසික ටිකයිනේ. ඒ කුසල ධර්ම උපකාර වෙන්නේ කොහොමද? කුසලයන්ටයි අව්‍යාකෘතයන්ටයි. ඒ තමයි ඒ එකම පහළ වෙන්නා වූ චෛතසික ධර්මයන්ටයි කුසල සිත් වලටයි චිත්තජ රූපයන්ටයි එක වෙලාවේ ශේස්ත්‍රය වෙනවා, භූමිය වෙනවා, උපකාර වෙනවා, නිස්සරපත්ති. ඒක කියනකොට කියන්නේ කුසලෝ ඒකෝ කන්දෝ තින්නන්නම් කන්දානම් චිත්ත සමුත්ථානානං රූපානං නිස්සේ පච්චේන පච්චෝ එක ස්කන්ධයක් වූ කුසලය, එක ස්කන්ධයක් වූ නාමස්කන්ධය, කුසල ස්කන්ධය, අනිත් කුසල ස්කන්ධ තුනටත් ඒ වගේම ඒහා සමානව පවතිනා වූ පහළවන්නා හට ගන්නා වූ රූප ස්කන්ධයට රූප සමුත්ථානික රූපයන්ටත් මේ චිත්ත සමුත්ථානික රූපයන්ටත් පත්‍ය වෙනවා, ආධාර වෙනවා, උපකාර වෙනවා. ඒ වගේම තමයි
ස්කන්ධ තුනක් මේ එක ස්කන්ධයකටත් චිත්ත සමුත්ථානික රූපයන්ටත් ස්කන්ධ දෙකක් චිත්ත සමුත්ථානික රූපයන්ටත් අනිත් ස්කන්ධ දෙකටත් නිස්සරපත්තියෙන් පත්ති වෙනවා. ඒකේ අපිට දැන් මේ පින්වතුන්ට මේක කියනකොට වැටහෙවි අද යම්කිසි දෙයක් මේ විදිහට කියනකොට Tamanට වැටහෙනවා නම් තේරෙනවා නම් ඒ ඇවිල්ලා මුලින් අපි හදාරපු මුලින් කතා කරපු මුලින් සාකච්ඡා කරපු ඒ ධර්ම දැනීමේ ධර්ම හිතීමේ ධර්ම මෙනෙහි කිරීමේ පිහිටක් හැටියට තමයි අපිට මේක තේරෙන්නේ. නැත්තම් මේවා තේරෙන්නේ නැහැ. චිත්ත සමුත්ථානික මොනවද? ස්කන්ධය මොනවද? ඒවා තේරෙන්නේ නැහැ. දැන් ඔය කිව්වේ කුසල ධර්මයෝ කොහොමද කුසල ධර්මයකටයි කුසල ධර්මයෝ කොහොමද අව්‍යාකෘත ධර්මයකටයි කුසල ධර්මයෝ කොහොමද කුසලයටයි අව්‍යාකෘතයටයි දෙකටම වෙන්නේ කියලා අවස්ථා වාර 3කදී වෙන වෙනම කඩලා දෙකක් කිව්වා මිශ්‍ර කරලා එකක් කිව්වා. ඊළඟට අපි යනවා මේ අකුසල ධර්ම පැත්තට. 4 වෙනි වීති වාරය අකුසලෝ ධම්මෝ අකුසලස ධම්මස්ස නිස්සේපච්චේන පච්චයෝ කියලා කියනවා. ඒ තමයි හොඳට මතක තියාගන්න අකුසල ධර්ම කියනකොට කුසල ධර්ම සම්බන්ධයක් නැහැ. අකුසල ධර්ම කියලා කියන්නේ වෙනවා ලෝභ මූලික, ද්වේෂ මූලික, මෝහ මූලික සිත් 12 ඒ එකම වැඩ කරන චෛතසික ධර්ම තිබෙනවා 27ක්. ඒ 27 එක්ක මේ ධර්ම ටික කතා කරනවා අව්‍යාකෘත ධර්ම මණ්ඩලයේ හැටියට. මේ අකුසල ධර්ම මණ්ඩලයේ හැටියට. ඒකේ ප්‍රත්‍යুৎපන්න ධර්මය කියන්නේ පිහිට ලබාගෙන හටගන්නේ ඒවමයි. නිශ්චය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ අකුසලයක් උපදින වෙලාවේදී අකුසල සිතක් පහළ වෙන වෙලාවේදී ස්කන්ධ තිබෙනවනේ 4ක්. ඒ කියන්නේ අකුසල සිත විඥාන ස්කන්ධයයි ඊළඟට අකුසල සිතේ දෙන වේදනාව වේදනා ස්කන්ධයයි අකුසල සිතේ දෙනා සංඥාව සංඥා ස්කන්ධයයි අකුසල සිතේ දෙනා අනිච්චයිසික සහ චේතනාව සංස්කාර ස්කන්ධයයි. ස්කන්ධ 4ක් තියෙනවා. ඒක අරගෙන තමයි එක ස්කන්ධයක් ස්කන්ධ 3කට නිස්සරේ වෙනවා, භූමිය වෙනවා, හේතුව වෙනවා. ස්කන්ධ 3ක් අනිත් එක ස්කන්ධයකට ස්කන්ධයකට අනිත් ස්කන්ධ දෙකකට ওই දෙට ප්‍රත්‍ය වෙනවා කියලා මේ කියන්නේ. අනිත් එකේ ඒකම කියනවා අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස නිස්සේපච්චේන පච්චය. එක අකුසල ධර්මයක් අව්‍යාකෘතයකට නිස්සරේ වෙන්නේ ඒත් අර කුසලයට කියපු ආකාරයෙන් චිත්තජ රූප පහළ වෙනවා. චිත්ත සමුත්ථානික රූප. චිත්ත සමුත්ථානික රූප පහළ වෙනකොට ඒ චිත්ත සමුත්ථානික රූපය නිස්පාදනය කරපු හදන්ට උපකාර වුණා වූ චිත්තයේ නාමය ගන්නවා, හැඩය ගන්නවා අකුසල ධර්මයක්. අකුසල හිතක් නිසා පහළ වෙන්නේ කර්කස, ගොරෝසු, රළු, ඒ වගේම අප්‍රසන්න, නීරස ඒකටම ගැලපෙන්නා වූ චිත්තජ රූප කොටාසයක් ත්‍රිච්ඡද ධර්ම කොටාසයක්. මේ ඒක අව්‍යාකෘත ධර්මයක්. එතකොට අකුසල මේ සිත සහ චෛතසික ධර්මියෝ චිත්ත සමුත්ථානික රූපයන්ට නිස්සරේ වෙන ආකාරය ඔය ඒ වාක්‍යයෙන් ඒ වීතියෙන් කියන්නේ. ඊට පස්සේ කියනවා මේ තව එකක් අකුසලෝ ධම්මෝ අකුසලස්සච ධම්මස්ස අකුසලස්සච අව්‍යාකතස්සච ධම්මස්ස නිස්සේපච්චේන පච්චයෝ ඒ මේ එක වෙලාවෙම පහළවන්නා වූ දැන් චිත්තජ රූප කියන ඒවා මේ හිත පහළ වෙලා ඉරුණාට පස්සේ වෙලාවක නිස්කලංකව ඒ හිතේ බලයෙන් කියලා පහළ වෙන එකක් නෙවෙයි. හිත පහළ වෙන වෙලාවෙම පහළ වෙන ඇති කරන්නා වූ දෙයක් නේ. ඒක නිසානේ චිත්තජ රූප කියලා කියන්නේ. එතකොට ඒක අව්‍යාකෘත ධර්මයක් නේ. ඒ අව්‍යාකෘත චිත්තජ රූපයන්ට සමුචිත්ත සමුත්ථානික රූපයන්ට අනිත් අකුසල ධර්මයන්ටත් එක වෙලාවෙදීම මිශ්‍රේ වීම වශයෙන් උදව් වෙන උපකාර වෙනවා. ඒකට කියනවා අකුසල් සිත් 12යි චෛතසික ධර්ම 27යි ඊළඟට මේ රූප ධර්මය චිත්තජ රූපයයි.
ඒක කියනකොට අර විදිහටම තමයි එක ස්කන්ධ තුනකට බෙදෙනවා, ස්කන්ධ හතරකට බෙදෙනවා. නාම ධර්මයෝ ටික රූපස්කන්ධයත් එකතු කර ගන්නවා. අකුසලෝ කන්දෝ අකුසලෝ ඒකෝ කන්දෝ තින්නන්නං කන්දානං චිත්ත සමුත්ථානානං රූපානං නිස්සේ පච්චේන පච්චයෝ. ඒ වගේම තමයි මුලින් කිව්වා වගේ ස්කන්ධ තුනක් එකකට සහ එක නාමස්කන්ධයකට චිත්ත සමුත්ථානික රූපයන්ට හේතු වෙනවා ස්කන්ධ දෙකක්. ඉතිරි නාම ධර්මයන්ට සහ සමුත්ථානික රූපයන්ට උදව් වෙන උපකාර වෙනවා. දැන් මෙතන තිබෙන්නා වූ මේ කියන්නා වූ මේ ධර්ම ඒ කියන්නේ ලයින් 6 ඒ කියන්නේ පදපේලි 6 අපි හිතුවොත් මෙන්න මේ විදිහට මේ පින්වතුන් මේ වචන ටිකක පොඩි වචන ටිකක මේ පොඩි වචනයක ටිකක එකතුවෙන් ලොකු පරාසයක් ගැට ගන්න මහා විශාල වැඩක තමයි මේ යෙදෙන්නේ. දැන් දුර බලන කණ්ණාඩිය ගත්තම ඒ කණ්ණාඩියෙන් ඇත්ත වශයෙන්ම පේන එක තමයි තියෙන්නේ. පේන එක කරන්නේ. ඒක ફોකස් කරන මට්ටමේ හැටියට ඒකට අහුවෙන පේන දේවල් වෙනස් වෙනවා. ඒකෙන් බලනකොට ළඟ දුර වශයෙන් එකෙන් ફોකස් කරන හැටියට අපිට දැනෙන පේන දේවල් වෙනස් වෙනවා. ඒ වගේ මේ කියන්නා වූ වචන ටිකෙන් මහ විශාල දෙයක් කියනවා. අපි හිතමු මේ කෙනෙක් ඉගෙනගෙන කියාගෙන දැනගෙන මිශ්‍රය වීම වශයෙන් මිශ්‍රය ස්වභාවයත් හොඳට හිතේ දරාගෙන මේක සජ්ජායනා කරනවායි කියලා. ඒ සජ්ජායනා කරනකොට ඒ සජ්ජායන කරන කෙනා මේ වාක්‍ය 6 මේ කියන්නා වූ විස්තර කරන වීති 6 මේ දක්වා කියපු ටික කිව්වොත් මානසිකාරයෙන් කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස නිස්සය පච්චයේන පච්චයෝ. එතකොට මතකයට එනවා කුසල ධර්මය කියන්නේ කුමක්ද? අර ධර්ම 21යි, චිත් 21යි සහ චෛතසික ධර්ම සමූහය මතක් වෙනවා. ඒක අරමුණු වෙනවා. එක එක නෙවෙයි සමූහ වශයෙන්. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස නිස්සේ පච්චයේන පච්චයෝ. ඊළඟට කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස නිස්සේ පච්චයේන පච්චයෝ. එතකොට කුසල ධර්මය අභ්‍යාගත ධර්ම වූ රූපයට චිත්ත සමුත්ථානික රූපයන්ට පිහිට වෙනව නේද කියලා Taman ඒක මෙනෙහි කරගෙන ඒ කොටස කියනවා. ඊළඟට කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස නිස්සේ පච්චයේන පච්චයෝ. දැන් එතකොට කුසල ධර්මයන්ටත් සමුත්ථානික රූපයන්ටත් මිශ්‍රය වෙනවා කියලා නැවත වාරේ කියනවා. දැන් ඕක හොඳට මෙනෙහි කරන කුසල ධර්මයන්ට කුසල ධර්මයේ අභ්‍යාගතයට කුසල ධර්මයේ කුසලයන්ටත් අභ්‍යාගතයන්ටත් දෙකටම කියලා මෙනෙහි කරනවා. අනිත් එක තමයි මේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස නිස්සේ පච්චේන පච්චයෝ. ඔය එකක් අකුසල ධර්මයන්ට ප්‍රත්‍ය වෙන විදිය. එතකොට අර අකුසල ධර්ම චෛතසික 27යි සිත් 12යි හිතට මතු වෙනවා නම් ගොනු වෙනවා නම් හැදෙනවා නම් ඒක හරි වටිනවා. අනිත් එක තමයි අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස නිස්සේ පච්චේන පච්චයෝ. ඒ කියන්නේ අකුසල ධර්ම කියන්නේ උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා චිත්ත සමුත්ථානික රූපයන්ට. ඊළඟට අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස නිස්සේ පච්චේන පච්චයෝ. අකුසලය නාම ධර්ම යන්ටත් සමුත්ථානික රූපයන්ටත් දෙකටම එක වෙලාවේදී උපකාරණ ප්‍රත්‍ය වෙනවා කියන එක ඔන්න මෙන්න එක. දැන් ඕක භාවනාවක් හැටියට අපි කිව්වොත් එහෙම
මෙනෙහි කරොත් එහෙම ඕක වර්ග කිරීම 6කට යන්නේ. එක වෙලාවක තනි කරලා ගන්නවා. කුසලයයි කුසලයයි. අනිත් වෙලාවේ මිශ්‍ර කරලා ගන්නවා. කුසලයයි අව්‍යාකෘතයයි. අකුසලයයි අව්‍යාකෘතයයි. ඒකේ මේ මෙහෙම ස්වභාවයක් මේ හේතුඵල ධර්මවල තියෙනවා නේද? මෙහෙම ස්වභාවයක් මේ හේතුඵල ධර්මයන්ගේ ගැට ගැහිලා ක්‍රියාත්මක වීම වශයෙන් පවතිනව නේද කියලා හිතට අහු කරගන්න පුළුවන්, අල්ලගන්න පුළුවන්, යොමු කරගන්න පුළුවන්. ඊළඟට 7 වෙනි චිත්ත වීතිය මේ කියන්නේ අව්‍යාකෘත ධර්ම ගැන කියන්නේ විසර්ජනා වාරය. අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස ධම්මස්ස නිස්සී පච්චේන පච්චයෝ. අව්‍යාකෘත ධර්මයක් තවත් අව්‍යාකෘත ධර්මයකට මිශ්‍රයෙන් එනවා උපකාර වීම වශයෙන් පිහිට වීම වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒක ගැන අපි පොඩ්ඩක් බලමු. ඒ මොනවද? ඒ තමයි චිත්තජ රූප. අව්‍යාකෘත ධර්මයන්ගේ තියෙනවා මේ අපි කියවන්නේ ක්‍රියාසිත තියෙනවා, විපාක සිත් තියෙනවා, ඊළඟට තියෙනවා මේ රූප ධර්ම නිර්වාණය. මේකේ චිත්තජ රූප කියලා ගත්තම ඒ චිත්තජ රූප ටිකයි ඊළඟට තියෙනවානේ විපාක සිත් කියලා කොටසක් අපි කිව්වේ ඒ ටිකයි ඊළඟට ක්‍රියාසිත තියෙනවානේ ක්‍රියාසිත තියෙනවා ලෞකික ලෝකෝත්තර ඔක්කොම ගත්තාන් පස්සේ තියෙනවානේ 20ක් ඒ ටිකයි ඒ වගේ යෙදෙන්නා වූ චෛතසික ධර්ම තියෙනවා 38ක් ඒ ටිකයි ඔක්කොම ගත්තාන් පස්සේ ඔය ඔක්කොම අව්‍යාකෘතයි. ඒ අව්‍යාකෘත ධර්ම ටික ඒ ටිකටම තමයි මිශ්‍රය වෙන්නේ. ඒ ටිකට තමයි මිශ්‍ර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. චිත්තජ රූප ටිකත් එනවා. එතකොට විපාක ටිකත් එනවා. මේ හැබැයි ඒ චිත්තජ රූප එන්නේ ඒ වෙලාවට පහළ වෙන ධර්මයක් එක්ක විතරයි. අනිත් ඒවා සම්බන්ධ කරගන්නේ නැහැ. අපිට තිබෙන ප්‍රතිසන්දි අවස්ථාව. මේ ප්‍රතිසන්දි අවස්ථාවේදී වැඩ කරන්නේ නාම ධර්මයි රූප ධර්මයි වැඩ කරන්නේ. ප්‍රතිසන්දි අවස්ථාව ඇවිල්ලා කුසල ධර්ම අවස්ථාවක් නෙවෙයි. ඒක ඇවිල්ලා අව්‍යාකෘත අවස්ථාවක්. ප්‍රතිසන්දි සිත ඇවිල්ලා කුසල් සිතක් නෙවෙයි. මේක හැබැයි පරිස්සමෙන් කියන්නේ නැත්නම් ඕක ක්‍රියා මොකද්ද ප්‍රතිසන්දි සිත කුසල් සිතක් නෙවෙයි නම් කොහොමද දිව්‍ය ලෝකේ උපදින්නේ මනුෂ්‍ය ලෝකේ උපදින්නේ ධර්මය දන්නේ නැති පරිස්සමෙන් හිතන්නේ නැති පරිස්සමෙන් හදාරන්නේ නැති අය එක මතිමතාන්තර ඔඩුවට දාගෙන දෘෂ්ටිය මේක ගැට ගන්න යන්න පුළුවන්. හැබැයි ප්‍රතිසන්දි සිත කුසල් සිතක් වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි සිත අකුසල් සිතක් වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි සිත කුසල් සිතක් වෙනවා නම් ප්‍රතිසන්දිය ගන්න වෙලාවේදී පින් සිද්ධ වෙන්න ඕන. කුසල් වැඩෙන්න ඕන. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි සිත අකුසල් සිතක් වෙනවා නම් උපදින ප්‍රතිසන්දිය ගන්න වෙලාවේදී පව් සිද්ධ වෙන්න ඕන. අකුසල් සිද්ධ වෙන්න ඕන. එහෙම දෙයක් එතනදි වෙන්නේ නැහැ. එතකොට කුසල් සිතේ අකුසල් සිත දෙයක් එතන නැති නිසා කුසල් සිතක විපාකයක් හැටියට ප්‍රතිසන්දිය ගන්නවා අකුසල් සිතක විපාකයක් හැටියට ප්‍රතිසන්දිය ගන්නවා. ඒක නිසා ඒ විපාක සිත ප්‍රතිසන්දි සිත ඇවිල්ලා අව්‍යාකෘතය. ඒ අව්‍යාකෘත අවස්ථාව ඒ කියන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේදී ඒ හිතත් එක්ක තව ඇති වෙනවනේ ඒකට ගැළපෙන චෛතසික ධර්ම. එතකොට මේ චෛතසික ධර්ම තිබෙනවා
අනිත් එක තමයි ප්‍රතිසන්දි සිත් තියෙන්නේ ප්‍රතිසන්දි සිත් හැටියට සලකන්නේ අර විපාක හැටියට ඉදිරිපත් වෙන්නා වූ ප්‍රතිසන්දියක් ගන්වන්නා වූ සිත් 19ක් තරම් ප්‍රමාණයක්. ඒ වගේ එකතු වෙලා තිබෙන්නා වූ චෛතසික ධර්ම ටික තමයි මෙතනදී ගන්නෙ. එතකොට ප්‍රතිසන්දි සිත් 19යි ඒවත් එක්ක හට ගන්නා වූ චෛතසික සමූහයයි අනිත් එක තමයි ඒ වෙලාවට පහළ වෙන්නා වූ ප්‍රතිසන්දි එක්ක පහළ වෙන්නා වූ රූප ධර්මයෝ ටික තමයි එතනදී අභ්‍යාකතස්ස ධම්මස්ස නිස්සේ පච්චේන පච්චයෝ කියන තැන එක්කාසු වෙනවා. දැන් ප්‍රතිසන්දියක් ගන්න වෙලාවේදී විපාකයක් තිබෙනවා. ඒක විපාක චෛතසික තිබෙනවා. විපාක චිත්තයක් තිබෙනවා. විපාක වශයෙන් පහළ වෙන්නා වූ රූප ධර්මයක් තිබෙනවා. ඒ තමයි අර වස්තු රූපය. ඒ වස්තු රූපය නැතුව නාමරයන්ට ඉන්නත් බෑ. ඒක හැබැයි සිද්ධ වෙන්නේ මේ පංච වෝකාර භවයක ස්කන්ධ පහම ක්‍රියාත්මක වෙන තැනක විතරයි. අනිත් තැන්වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අරූපාවචර ලෝකේ එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. තව එකේ වාරි විස්තර කරනකොට කියවෙනවා මේ විදිහට විපාක අව්‍යාකෘත ක්‍රියා අව්‍යාකෘත විපාක අභ්‍යාකෘතෝ ක්‍රියා අභ්‍යාකෘතෝ ඒකෝ ඛණ්ඩු තින්නං ඛණ්ඩානං චිත්ත සමුත්ථානානං ච රූපානං නිස්සේ පච්චේන පච්චයෝ. ඒ කියන්නේ මේ ඒ විපාක සිතක් පහළ වෙන අවස්ථාවේදී ඒ විපාක සිත එහෙම නැත්නම් ක්‍රියාසිතක් පහළ වෙන අවස්ථාවේදී ක්‍රියාසිත එක ස්කන්ධයක් අනිත් ස්කන්ධ තුනටත් චිත්ත සමුත්ථානික රූපයන්ටත් නිස්රේ වෙනවා. ඊළඟට දෙකක් තවත් දෙයකට උපකාර වෙනවා. එකක් තවත් තුනකට උපකාර වෙනවා. ඒ ධර්මතා තුනක් ඒකට උපකාර වෙනවා. ඒ කතාව තමයි මේක කියන්නේ. මේ පින්වතුන්ට ඒක අර මුලින් කියපු හැටියට කලපා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අනිත් එක තමයි මේ මොන හරි තියෙනවා නම් මේකේ ඉස්සරහට තව ගොඩක් තියෙනවා. ඒක මේ පින්වතුන්ට අහන්න පුළුවන්. හැබැයි ඒක කියනකොට මේකේ තියෙන විස්තර කතනය කරන්නා වූ මේක ගොඩාක් ඔය අව්‍යාකෘත පැත්තට යනකොට මේ ගොඩක් වැඩි නිසා අව්‍යාකෘත මණ්ඩලයේ ඇත්ත වශයෙන්ම වැඩිනේ. අපි මේ ස්ථාන තුනක කියනවනේ රූපාවචරයේ අරූපාවචරයේ ඒ තැන්වල ඒක නිසා මේ තව තියෙනවනේ අහේතුක වශයෙන් ඇති වෙන්නා ඔය චක්කුසෝත ගාන දිව්වා කාය ඒව ගැන කියන නිසා මේ විස්තර කරන ඒවා වැඩි. මේ පින්වතුන්ට අහන්නත් පුළුවන් ප්‍රශ්න වශයෙන්. දැන් මේ වෙලාවේදී අපි සරලව තේරුම් ගන්න ඕනේ. මම කිව්වා මේ 7ක් කිව්වා. ඒ 7න් කිව්වේ කුසල ධර්ම සහ අකුසල ධර්ම අව්‍යාකෘත ධර්ම කොහොමද නිස්රේ භාවයෙන් ඒ වුණොන්ට ප්‍රති වෙන්නේ කියන කතාව. දැන් අපි මේ වෙලාවේදී මේ පින්වතුන්ට අවස්ථාව සලසා දෙනවා මේ එකම විදිහකට එකම වචන ටිකකින් මේ මෙච්චර හරියක් මේ වෙන තැන්වල තියෙන දේවල් මේක වෙන්නේ කොහොමද කියලා මේ කියන එකේදී හැම එක්කෙනාගේම හිතවලට එක්කාසු වෙන ධර්මඥානයේ ධර්ම චින්තනය කලකිරීම සහගත වෙන්න පුළුවන්. ඒ වගේම ඒකාකාරී වෙන්න පුළුවන්. ටිකක් තේරෙනවා තවරම අන්තික නතර වෙනවා වෙන්න පුළුවන්. නොතේරෙනවා වෙන්න පුළුවන්. ඊළඟට මේකෙන් අපිට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඒවත් එක්කාසු කරගෙන දැන් අපි මේ විලාවේදී ධර්ම සාකච්ඡාවක් පැත්තට හැරෙමු. අද තව මට විනාඩි 10ක විතර කාලයක් මේ පින්වතුන් වෙනුවෙන් යොදා ගන්න පුළුවන් ප්‍රශ්න තිබෙන්නා වූ දේවල්ට අපි මේ අනුසාරයෙන් තේරුම් ගන්නට මේ ප්‍රශ්න අනුසාරයෙන් ධර්ම කරුණු ටික විස්තර කරගන්න තවත් තියෙනවා. මම විශ්වාස කරන මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් මෙහි ඉඳලා අසාගෙන ඉන්න නිසා මේ ටික මේ පින්වතුන්ට වැටහෙනවා තේරෙනවායි කියලා.
හැබැයි මේ ධර්ම දේශනාවල් ඔය ඉන්ටර්නෙට් එකේ දැම්මයින් පස්සේ මේක අහන්නත් ඕනේ වෙන්නේ මේවා පිළිබඳව අවබෝධයක් තිබෙන්නා වූ මේවා පිළිබඳව හැඟීමක් තිබෙන්නා වූ මේවා පිළිබඳව හිතීමක් කරන්න පුළුවන් මේවාට හොඳ ශ්‍රද්ධාවෙන් හිත යොදලා තේරුම් ගන්න උත්සාහයක් කරන්නා වයි විතරයි. හැබැයි අනිත් අයට මේකේ ඇවිල්ලා නිකන් කලකිරීමකටපත් වෙලා බහැලා යන්න පුළුවන්. ඒකයි අවසානයේදී වෙන්නේ. නමුත් අපි මේවා අහන පින්වතුන් නම් බොහෝම කාලයක් තිස්සේ ඉඳලා මේ ප ဋ ාණේ තේරුම් ගන්නට මහන්සි ගන්න උත්සාහ කරන්නා වූ පිරිසක්. ඒක හරියට කියනවා නම් ඔය බලන්න මේ අහසේ අකුණු පුපුරනවා. ඒ අහසේ අකුණු පුපුරනකොට ඒ අහසේ අකුණු පුපුරන එකේ මේ තියෙනවා මේ ආලෝක පහල කරන්නා වූ ගතියක්. මහා පොඩි නෙවෙයි විශාල ආලෝකයක් ඇති කරන ගතියක් තියෙනවා. සද්දයක් හදනවා. සද්දයයි ආලෝකයයි ඒ විතරක් නෙවෙයි. ඒක කොහේ හරි ඇදගෙන යනවා වූ මහා බලයක් නිෂ්පාදනය වෙනවා. ඔය ඔක්කොම ටික තමයි එතන තියෙන්නේ. දැන් එක තැනක පහළ වෙනවනේ මහා බල ගොඩක්. දැන් ඔය පිළිබඳව සාමූහික දැනුමක් නැති වුණාම කෙනෙක් එතෙන් ඒ සිද්ධියේදී අකුණු හඬ ගැන විතරක් විස්තර කරන්න පුළුවන්. තව එක්කෙනෙක් ඒකෙන් ලැබෙන ආලෝකය විහිදිලා යන මහා ආලෝකයේ ගින්දර වගේ එක විස්තර කරන්න පුළුවන්. එක්කෙනෙක් හඬ අනිත් එක්කෙනා ආලෝකය අනිත් එක්කෙනා ඒකේ තිබෙන ශක්තිය. ඔය විදිහට විස්තර තුන් පැත්තක් තියෙනවා. එක තැනක තිබෙනවා මහා විශාල ගොඩක් රංචුවක්. බුදුරජාණන් වහන්සේ ඒ වගේ මේ එකම තැනක පහළවන්නා වූ ධර්ම ස්වභාව මහා රංචුවක ඔවුනොන්ට ප්‍රත්‍ය වෙන පිහිට වෙන ආකාරය තමයි මේ දැක අවබෝධ කරගෙන තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම සරියුත් මහරහතන් වහන්සේගේ ඒ තථාගතයන් වහන්සේ ලබා දීපු ධර්ම න්‍යායට අනුව තමයි උන්වහන්සේත් හිතන්නේ මෙනෙහි කරන්නේ මේ ටික අපිට කියලා තියෙන්නේ. තව මහ විශාල ධර්ම පරාසයක් තිබෙනවා. හැබැයි ඒව සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැත්තේ අවබෝධ කරගන්නට තරම් සුදුසු නුවණ තියන අය එකක් අඩුවක තථාගතයන් වහන්සේ හා සමාන නුවණක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි සත්වයන්ට සසර දුකින් මිදෙන්න මේ ටික හොඳටම ප්‍රමාණවත් වෙන නිසා සත්ව කරුණාව නිසා උන්වහන්සේ අවබෝධ කරගන්න බැරි දේවල් දේශනා කරන්නේ නැහැ. හසු කරගන්න බැරි දේවල් දේශනා කරන්නේ නැහැ. දැන් මේ තියෙන ටිකත් කොච්චර අමාරුවෙන්ද මේ මිනිස්සුන්ගේ හිත වලට යන්නේ. ඒක නිසා තවත් තියෙන එකක් අපිට තේරුම් ගන්න මේ පින්වතුන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. අපි මේ වෙලාවේදී මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාට මේ උතුම් ගැඹීර වූ ධර්මය තව තව හොඳින් තේරුම් අරගෙන වටහාගෙන ඒ වගේම විදර්ශනා වශයෙන් මෙනෙහි කරලා ඒ වගේ තිබෙනා වූ ලක්ෂණ අවබෝධ කරගෙන සංසාර දුකින් මිදලා නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න ලැබේවා කියලා මේ උතුම් ධර්මය නිවන් පිණසම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සායන අසප්‍රමාණ පිං. හොඳයි එහෙමනම් කල්යාණ මිත්‍රින්ට අවස්ථාවක් තියෙනවා ප්‍රශ්න කීපයකින් එකතු වෙන්න. තෙරුවන් සරණයි. මගේ ප්‍රශ්නය තමයි අපි මේ අහගෙන ඉන්න පින්වුතුන්ට මේවා හිතට යනවාද මේ කියනකොට මේ කුසල ධර්ම අකුසල ධර්ම අභ්‍යාගත ධර්ම කියන කොටස අපේ නිතරම ප්‍රශ්න අහන පින්වුතුන් නෙවෙයි සමහර ඔය අපේ මේ ධර්ම මණ්ඩලයේ ඉන්නවා බණ පොත් කියන ඊළඟට ධර්මයේ පැත්ත පිළිබඳව පරාසය ගැන හිතන ඒව ගැන ප්‍රශ්න අහන ඒව ගැන හිතලා තව දැනුවත් වීමට මහන්සි දරන ආයත එහෙම දැනුමත් තියන අය ඉන්නවා. සමහර රට ඉන්නවා අඩුපාඩු කියන්නේ ධර්මයේ කියවන්නේ නැතුව ඒ වගේම ටිකක් ඒකේ අඩුපාඩු නිසා ටිකක් තැන් තැන් වල හිත හැප්පෙන. ඉතින් එක එකන මට්ටමනේ. ඉතින් ඒක නිසා අපි මේ වැඩි සද්දබද්ද නැතිව ඉන්නව පින්වතුන්ගේ තමයි අපි මේක අහන්නේ කොහොමද මේ පින්වතුන්ට දැනෙන්නේ කියලා. දෙවියන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ඔබ වහන්සේට
නමස්කාර පූර්වකව මේ ප්‍රශ්නේ අහන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා මේ දේශනාවේ සඳහන් වුණා නිශ්චය ප්‍රත්‍යක්ක සහජාත අඤ්ඤමඤ්ඤ සංප්‍රයුක්ත අත්ත විගත කියන හයක් යෙදෙනවා කියලා. එතකොට මේ හය එකට ඉඳගෙන වෙන වෙන වැඩ කරනවා කියලා. ස්වාමීන් වහන්සේ එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. මේ කියන්නේ ඒක හැබැයි මේ දැන් අපි මේ ප ဋ ාණ විස්තරය හරි විශාලයි. ප ဋ ාණ විස්තරය හරි විශාලයි. මේකෙත් අපි මේ මම තෝරාගෙන තියෙන්නේ මේ පින්වතුන්ගේ හිතවලට හසු කරලා දෙන්න පුළුවන් ප්‍රදේශයන් සහ ක්‍රමයන් පමණයි. ඔක්කොම නෙවෙයි. මේකේ විභංග වාරයේ තමයි අපි මේ කතා කරන්නේ. අපි මේ විභංග වාරය කියන කොටස යටතේ තමයි මේ වීති ගැන කතා කරන්නේ. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් බෝධියක් ළඟට ගිහිල්ලා එයා හොඳට මල් ටිකක් තියලා වන්දනා කරනවා. හොඳට ගාථා සජ්ජායනා කරමින් වන්දනාමාන කරනවා. ඒ වන්දනාමාන කරනකොට ඒ වෙලාවේ එයාගේ හිතේ මහ විශාල බලවත් කුසල ධර්ම සමූහයක් පහළ වෙනවා. සිත් පහළ වෙනවා. අපි හිතමු එයා සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරිකම හිතෙන් එයා වන්දනා කරනවා කියලා. එතකොට එයාගේ හිතේ පහළ වෙනවා කුසල ධර්ම රංචුවක්. චෛතසික ධර්ම 33ක් විතර පහළ වෙනවා සිතක් තියෙනවා. ස්කන්ධ වශයෙන් නාම ධර්ම 4ක් වැඩ කරනවා. වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, සංස්කාර වශයෙන් චේතනා මৌলিক අනිත් චෛතසික තියෙනවා, විඥාන වශයෙන් හිත තියෙනවා. එයා දැන් මේ ඒ එක්කම එතන තිබෙනවා චිත්තජ රූප සමූහයක් පහළ වෙනවා. ඒ පහළ කරන බෝධියට වන්දනා කර කර ගාථා කියා ඉන්න වෙලාවේදී ඒ සිත් වලට අනුකූලව චිත්තජ රූප සමූහ පහළ වෙනවා. එයාගේ ඇඟේ අත් දෙක හරවාගෙන ඉඳීම, වචනේ සජ්ජායනා කිරීම, හඬ ඊළඟට ශරීරයේ පැත්තට හරවාගෙන පැවැත්වීම, ඉඳගෙන ඉඳීම ඔක්කොම තුල තියෙන චිත්තජ රූප සමූහයක් පහළ වෙනවා. ඒ චිත්තජ රූප ටික ඔක්කොම අව්‍යාකෘතයි, අනිත් ඒවා කුසල ධර්මයි. ඒ වෙලාවේ ඒ පහළවන්නා වූ චිත්ත චෛතසික ධර්ම සමූහය එකිනෙකාට උදව් කර ගැනීම වශයෙන් හේතු භූත වෙන නිසා කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙනවායි කියලා. ඊළඟට ඒ ධර්ම සමූහය ඔවුනොන්ට පසුපස වශයෙන් නැතුව ඉස්සෙල්ලා පහළ වෙන්නේ නැතු පහසේ පහළ වෙන්නේ නැතු එකට උපදීන් වශයෙන් ක්‍රියාත්මක වෙන නිසා කියනවා සහජාත ප්‍රත්‍ය වැඩ කරනවායි කියලා. එතකොට සහජාත ප්‍රත්‍යක් තියෙනවා එක වෙලාවේ, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් තියෙන එක වෙලාවේ. ඒ වගේම තමයි නිස්සරේ ප්‍රත්‍ය තියෙන එක වෙලාවේ. සහජාත නිස්සරේ ප්‍රත්‍ය. සහජාතනේ ඇත්ත වශයෙන්ම ප්‍රත්‍ය මේ නිස්සරේ ප්‍රත්‍ය තියෙන ආකාර දෙකක්. එකක් තමයි මේ සහජාත නිස්සරේ ප්‍රත්‍ය, පුරුජාත නිස්සරේ ප්‍රත්‍ය කියලා. ඒක එකක් මම කියන්නම්. නිස්සරේ ප්‍රත්‍ය කියලා කියන්නේ එකටම ඉපදීම වශයෙන් ඕනොන්ට පිහිට වෙනවා කියන එකයි. ඊළඟට තවත් එකක් ඒක තියෙනවා. දැන් එයා අර බෝධිය දිහා බලනවනේ. බෝධිය දිහා බලනවා. ඒ බලනකොට ඒ බලන්ට පිහිට වෙන්නේ ඉස්සර වෙලා පහළ වෙච්ච ඇස් දෙක. වඳින්ට පිහිට වෙන්නේ ඉස්සර වෙලා පහළ වෙච්ච ශරීරය. එතකොට එතන තියෙනවා පුරිජාත නිස්සරේ ප්‍රත්‍ය. මේ අපි අද කියාගෙන ගියේ සහජාත නිස්සරේ ප්‍රත්‍ය. එතකොට එක වෙලාවේ සහජාත ප්‍රත්‍ය තියෙනවා, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය තියෙනවා, නිස්සරේ ප්‍රත්‍ය තියෙනවා. ඊළඟට එකට සම්පයුක්ත ස්වභාවය තියෙනවා. ඊළඟට සිතක් තියෙනකොට චෛතසිකක් තිබෙනවා, චෛතසික තියෙනකොට හිත තියෙනවා. ඒක නිසා අති ප්‍රත්‍ය තිබෙනවා. ඒ චෛතසික ගියේ නැති නිසා හිත යන්නේ නැහැ, හිත ගියේ නිසා චෛතසික යන්නේ නැහැ. ඒ නිසා අවිගත ප්‍රත්‍යක් තියෙනවා. ඒ එක වෙලාවෙදීම ප්‍රත්‍ය ශක්ති, ප්‍රත්‍ය ගුණ, ප්‍රත්‍ය ස්වභාව ධර්ම හයක් එක වෙලාවෙදී ඔය කියනා වූ අවස්ථාවේදී පහළ වෙනවා. ඒ කුසල ධර්ම, අකුසල ධර්ම, මේ කුසල ධර්ම
වශයෙන් කතා කරන වෙලාවෙදී. හැබැයි ඔක අඩු වැඩි වෙනවා විපාක ධර්ම ගැන කතා කරනකොට ඕක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. ඉතින් ඔය කිව්වේ එක විදියක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක තවත් ලොකු ඕලාරික උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ මෙහෙමයි. ගහක් තියෙනවා. ඒ ගහේ හෙවණක් තියෙනවා. එතකොට ගහේ අතු තියෙනවා. ගහේ ගෙඩි තියෙනවා. එතකොට මිනිස්සෙක් බිම ඉඳලා මිනිස්යාට හරකෙක් අයින් දෙනවා. එතකොට ඒ මිනිස්සයා මොකද කරන්නේ? ඒ ගහට නගිනවා. ගහට නැග්ගම එයා ඉන්නේ ගහේ. දැන් වාඩි වෙලා ඉන්නේ ගහේ අත්තක. එතකොට ඒ ගහ එක වෙලාවේ වැඩ කීපයක් කරනවා. එකක් තමයි එයාට ඉඳ උදව් කරනවා. හරකනින්ද ආවා ඒක නිසා එයාට ආරක්ෂාවට උදව් වෙනවා. පිහිටා ඉඳ උදව් වෙනවා. වාඩිලා ඉඳ ආරක්ෂාව වශයෙන් ආරක්ෂාව සපයනවා. ඊට පස්සේ අවුවනේ ගහේ මේ හෙවණ එයාට තියෙනවා. ඊළඟට එයා ගෙඩි කඩාගෙන කනවා. ඒ අවස්ථාවේදී එයාට කෑම වශයෙන් පිහිට වෙනවා. ඒ වගේම තමයි එයාට එතනදලා වටපිටාව හොඳට බලා ගන්න පුළුවන්. ඒක නිසා දුර පේන්නට නොපෙනෙනා වූ දේවල් පෙනීම වස්සේ බලා ගන්නටත් ඒ ගහ උපකාර වෙනවා. දැන් බලන්න ඉඳීම සඳහා උපකාර වෙනවා, හෙවණට උපකාර, එක වෙලාවෙම ආරක්ෂාව සපයා දෙනවා, කෑම ලබා දෙනවා. ඔය ඔක්කොම ටික එක වෙලාවෙ සිද්ධ වෙන දේවල්. ඒක නිසා ඔන්න ඔය විදිහට එක වෙලාවෙ පහළවන්නා ධර්ම ටික සහජාත ධර්ම ලක්ෂණ වශයෙන්, ගුණ වශයෙන්, නිස්සය ධර්ම ගුණ වශයෙන්, ඊළඟට සම්පයුත්ත ගුණ වශයෙන්, ඊළඟට අත්‍ය අවිගත ධර්ම වශයෙන්, අඤ්ඤමඤ්ඤ වශයෙන් පිහිට වෙනවා සහ ක්‍රියාත්මක වෙනවා. ඒක ඒ විදිහට වෙනවා. ඒකයි මම අර මතක් කරේ. තේරුවන් සර්. හොඳයි. තවත් කාට හරි යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද? ඉදිරිපත් කරන්න. හොඳයි. වෙනත් ප්‍රශ්න. හොඳයි. ගෝණ මාර්ග. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ස්කාලින් ස්වාමීන් වහන්සේ අපේ ප්‍රශ්න නම් අපිට නම් දැන් අර සෑහෙන මේ බොහෝ දුරට එහෙම මේ ලොකු තේරුමක් තිබුණේ නැහැ මුලදී වගේ. දැන් කාලයක් තිස්සේ කරපු නිසා අපිට යම්කිසි වටහා ගැනීමේ ශක්තියක් දැන් ඇති වෙලා තියෙනවා. අනිත් අයගේ තත්ත්වය මම දන්නේ නැහැ. මේකේ සෑහෙන අපිට ප්‍රයෝජනවත් වුණා. ඒ කියන්නේ කාලින් ආරපාර මේ පටිගත කරපේවා තියෙන නිසා අර ඒ කියලා තියෙන කරුණු තව ඉදිරියේ කරුණුත් එක්ක ඉදිරියට ඉගෙන ගන්න පහසුවක් වෙලා තියෙන. ඇත්තන ප ဋ ාණයට මේ ප්‍රවිෂ්ටයක් අරගන්න බැරි කමක් තිබුණා අපිට මුලදී සෑහෙන ලොකු උත්සාහයක් දැරලත් අපිට ප ဋ ාණයට ප්‍රවිෂ්ටයක් අරගන්නම බැරුව ගියා. ප ဋ ාණයේ අභිධර්මයටත් එහෙම තමයි. හැබැයි ඉතින් අර ඒ අස්සට ගියායින් පස්සේ අර අමාරුම කාර්යය කියලා හිතන හින්නේ මන් දෙන්නේ අර මුල ඒ කොහොමද අස්සට පොඩ්ඩක් හරි ඔළුව දාගන්නේ කියන එක. ඒක එහෙම ගියායින් පස්සේ තනියම අතපත ගහ ගන්න පුළුවන් කමකුත් තියෙන වැරදිලා හරි. හැබැයි ඉතින් ඒක අර අස්සට යොමු කිරීම ස්වාමීන් වහන්සේගේ අතින් උනායි කියලා හිතන මේ කියන කවුරුත් අපිට සෑහෙන තේරෙනවා. ප්‍රශ්න නැතුව නෙමෙයි ස්වාමීන් වහන්සේ තියෙනවා. ඒකට අර ඉදිරි මම හිතනවා අර කියන්නේ අපේ තියෙන උනන්දුව වැඩි කරුණොත් තව කාලයකට වැඩිපුර යොමු කරගත්තොත් ඒවත් තේරුම් ගන්න පුළුවන්කම තියෙයි කියලා. මේ ප්‍රශ්නයක් හැටියට ස්වාමීන් වහන්සේ ආවේ දැන් ඔය දැනුත් කලින් ස්වාමීන් වහන්සේ ඉස්තර කරපු විදියට බෝධියක් හරි දැන් ගොන්නරි සෑයට හරි ගියාම අපි වඳිනවානේ. වඳිනකොට සමහර වෙලාවට මම දැකලා තියෙනවා ඒ දැන් එනවා මේ විදේශ සංචාරක කරුවන් එනවා. ඒක බලනවා. ඒ බැලුවා ඒගොල්ලන්ට දන්නේ ඒක ලස්සනයි කියන අදහස මල් කියන දැන් මල් ටික තියලා එහෙම මල් ලස්සනයි කියන දැන් මට හිතෙනවා උඟක් කරලා ලෝභසිත තමයි ඒගොල්ලන්ට ඇති වෙන්නේ. දැන් ওই ලෝභසිතම මේ අපි වන්දනා කරන අයටත් ඒ කියන්නේ ලස්සනයි කියලා හිතුවොත් ඒ කොහොමද යන්නේ කුසල් හිතක් හැටියට කියලා මට නිකන් ගැටුමක් ආවා. එතකොට ඒක පළවෙනි මේක හිතුණා. ඒ කියන්නේ හිතේ කොයි කුසලයක් වෙන්න නම් ඒ වඳින එක හරි ඒ රුවන් වැලිසෑය වඳින එක හරි ඒ බෝධියක් වඳින එක හරි කොහොමද කළ යුත්තේ කියන එක එතකොට අපිට ඥාන සම්ප්‍රයුක්තව හිතන්න ඕනේ වගේ එකක් තිබුණා. ඒක අර නැත්තම් අපිත් අර ලෝභයෙන්ම අනිත් එක්කෙනා ලස්සන අර මේ කියන්නේ ධර්මයේ නොදන්න කෙනෙක් ලස්සනයි කියලා හිතන විදියටමද අපිත් ලස්සනයි කියලා හිතන්නේ කිව්වොත් එතකොට අපිත් අර ලෝභ සිතක් යන්නේ අකුසල සිතක් යන්නේ කියන එකක් වගේ තමයි එහෙම තේරුනේ. එහෙම කුසල හිතක් ඒ වගේ කුසලයක් කියන්නේ කොහොමද වඩව ගන්න කියන එක
හරියට මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් සමහරවිට ඒකේ තව ප්‍රශ්නයක් වුණා. ඒකට ස්වාමීන් වහන්සේ අපිට මේක බලන්න සතර මහා භූතයෝ කියලා ගත්තොත් දැන් මේ හැම එකෙම පොදුවේ සාධාරණව තමයි කතා කරලා තියෙන්නේ. එතකොට ධාතුන් වහන්සේ කියලා කිව්වත් ඒ සතර මහා මේ භූතවලත් වෙනසක් තියනවාද කියලා එතකොට හිතෙනවා. එතකොට ඒකේ තියෙන බලය මොකද්ද? අපි මේ වන්දනාමාන කරපුවාම අපිට එම ලොකු ආනිසංසයක් ලැබෙනවා. ඒ පරිහරණය කරපු හිතේ ශක්තිය නිසාද ඒකේ බලයක් තියෙන්නේ. නැත්තම් දැන් නැත්නම් අපේ හිතේ ඇතිවන චේතනාව නිසාද මේක සෞරඥාන වංශික ධාතු කියන මේකේ අපේ හිතේ ඇතිවන චේතනාව නිසාද ඒකේ බලය වැඩි වෙන්නේ කියන එකක් තේරෙනවා. නැත්තම් විදර්ශනාවකට වගේම ගන්නවා නම් තේරෙනවා. එතකොට මේකෙත් අපේ හිත නිසා ඇතිවන දෙයක් නිසා තමයි මේ රූපය බලවත් වෙන්නේ වගේ එකක් තමයි තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. මේක මම තේරුම් ගත්තා හරියද නැත්නම් වැරදිද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕන හොඳයි ස්වාමීන් වහන්සේ. එකක් මට අපේ මේ බ්‍රූනෝ මහත්තයාටයි අපි හැම කෙනාටම කියන්න පුළුවන් වන කාරණේ තේරුණා හෝ වේවා නොතේරුණා හෝ වේවා නිදහස්ව හිතන එක නම් හරියම වටිනවා. ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ওই විදිහට හිත හිතා යනකොට ඔකට හොතට මේ පෙඟිච්ච උත්තර හම්බ වෙනවා අපිට. සමහරු බයයි. බයයි කියන්නේ එකක් තමයි සංස්කෘතික වශයෙන් පහරවදී කියලා. පව් සිද්ධ වෙයි කියලා. අපිට හිතන්න හොඳ නැහැ අපෝ කියලා අතහැරලා දානවා. ඕක ඔතෙන්ට උත්තර ගැනීම නෙවෙයි. හැබැයි හිතන එක හොඳයි කියලා කියනවා. ඔන්න එකක්. ඇත්ත වශයෙන්ම ඔය අනුරාධපුරේ වන්දනා කරන්න ගියයින් පස්සේ ඔය වන්දනා කිරීම මහත්තයා මේ වන්දනා කිරීම ආකාර කීපයකටම සිද්ධ වෙනවා. මම ඒකේ ඔක්කොම යන්නේ නැතුව එකක් කියන්නම්. වන්දනාවේදී දානමය පින්කම සිද්ධ වෙනවා, මානනය සිද්ධ වෙනවා. අනිත් එක තමයි සීලමය පින්කම සිද්ධ වෙන විදිහට වඳින්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රඥාව වැඩෙන හැටියට විඳින්න පුළුවන්. මම ඒ තුන විතරයි මේ වෙලාවේ ගන්න. දානමය හැටියට වඳිනවා කියලා කියන්නේ මම මේ වෙලාවේදී මගේ සම්පූර්ණ අවධානය කාලය වන්දනාවට යොදලා මං මොනවා හරි මල් තියනවා නම් ඒ මල් පූජාව කියලා කියන්නේ දානයක්, අතහැරීමක්, වියදම් කරලා ළඟ ඉඳලා දුර ඉඳලා ගිහිල්ලා පැන් ගහලා ශ්‍රමයයි කාලයයි මලුයි මහන්සියයි ඔක්කොම දාලා මම ඒ දානයක් හැටියට පූජාවක් සිද්ධ කරනවා, වන්දනා කරනවා. එතකොට නිකන් ඒක තියෙන අතහැරීම වශයෙන් මේ වන්දනා කිරීමක්. දැන් දානීය අලෝභය මුල් කරගත්තා. ඊළඟට තියෙනවා මෙහෙම. මම මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඕනේ. මේක ගරු කිරීම යහපත් දෙයක්. ශ්‍රේෂ්ඨ කෙනෙකුට වන්දනා කිරීම, ගෞරවමාන කිරීම ඒක උතුම් දෙයක්. ඒක හික්මිය යුතු දෙයක්. ඒ විදිහට හිතලා ඔන්න මේ එතන බොහොම ගෞරවාන්විත ගිහිල්ලා බොහොම තැම්පත් වෙලා කය සංවර කරගෙන, ඇස් දෙක සංවර කරගෙන, හිත සංවර කරගෙන අර নমස්කාර කරනකොට එතනදී සංවරය මුල් වෙලා සීලමය පින්කම සිද්ධ වෙනවා වන්දනා කිරීම තුළ. එකක් තමයි ඉස්සෙල්ලා දානමය වශයෙන් මුල් වුණා. අනිත් එක තමයි සීලමය වශයෙන් පින්කම සිද්ධ වෙනවා. මේ දැන් එතනදී හිතනවා මම මෙතනදී නරක විදිහට හැතිරෙන්න හොඳ නැහැ, දුවන්න හොඳ නැහැ, හූපියන්න හොඳ නැහැ. ඊළඟට මම මෙතන වාඩි වෙනකොට මේ විදිහට වාඩි වෙන්න ඕන, වඳිනකොට මේ විදිහට වඳින්න ඕන කියලා එතන හැම වෙලෙම සංවර සීලීත භාවය ඒ වන්දනා කිරීම තුළ මතු කරනවා. ඒක ගෞරව කිරීමක්. ඒක එතකොට ඒ වන්දනා කිරීම තුළ සීලයක් වැඩෙනවා. අනිත් එක තමයි මේතනදී මේ සියලු දේවල් මම මේ සිද්ධ කරන්නේ වන්දනාව මේ සසර දුකින් මිදලා යන්නයි, නිවන් අවබෝධ කර ගන්නයි. ඒ විදිහට මෙනෙහි කරනවා සහ එතන තිබෙනා වූ දේවල් අනිත්‍ය වශයෙන්, මලත් අනිත්‍ය වශයෙන්, පහනත් අනිත්‍ය වශයෙන්, තමනුත් අනිත්‍ය වශයෙන් සියලු දේවල් එන යත අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. එතකොට ප්‍රඥාව වැඩෙන මේ භාවනා මනසිකාරය සිද්ධ වෙනවා. සීලමය වශයෙන් උත්, දානමය වශයෙන් උත්, සීලමය වශයෙන් උත්, භාවනා වශයෙන් උත් තුනින්ම ඕක වැඩෙනවා. එකක් මුල් වෙනවා.
අනිත් එක තවත් ඕකේ එක ක්‍රියාවක් තුල මහ ගොඩාක් ධර්ම පරාසය තියෙන. ඇත්ත වශයෙන්ම ඕක මේ එක වෙලාවක මම වෙන වෙලාවක් කියලා දෙන්නම්. එක තැනක තිබෙනවා මහ විශාල ගොඩක් ධර්ම සමූහයක්. ඒවා එක පැත්තකට කඩා කියා ගන්න බැරි එකයි ඔකේ තියෙන්නේ. ඒක ලෞතර බුදුරජාණන් වහන්සේ කරලා තියෙන. සරියුත් ස්වාමීන් වහන්සේ සිද්ධ කරලා තියෙන. අපිට එක තැනක තිබෙන්නා වූ ධර්ම රාමුව අයින් කර ගන්න බැරි එක තියෙන්නේ. වෙන් කර ගන්න බැරි එක තියෙන්නේ. මේ තව එකක් තියෙනවා අර වන්දනා කරන වෙලාවේදී අපි අරමුණු කරනවානේ. ඒ අරමුණු කිරීම එක එක්කෙනාගේ හිතේ හැටියට වෙනස් වෙනවා. සද්ධාව තියෙන එක්කෙනාට රුවන්වැලි චෛත්‍යරාජානන් වහන්සේ පුදුම ශ්‍රේෂ්ඨ වස්තුවක්. ඒ සද්ධාව තියෙන එක්කෙනාට ධර්මයේ දැනුම තියෙන එක්කෙනාට රුවන්වැලි සෑය ගාවට ගියාම දැනෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ඇතුළු වැඩ ඉන්න හැඟීම. එහෙම නැත්නම් උන්වහන්සේ මේ 13 වහන්සේ මේ ගිය සතිය උන්වහන්සේ පිරිනොම් පෑවේ මේ ගිය සතියේ තමයි මේ 13 වහන්සේ. අන්න ඒ වගේ ළඟ හැඟීමක්. අනිත් එක වස්තුව වශයෙන් අනුරාධපුර රුවන්වැලි චෛත්‍යය විශාලයි. ඒ විශාල වස්තුව නිසා ඒකෙන් හිත ලොකු කරලා දෙනවා. මේ ලොකු වස්තුවකට අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ නමකට වඳින්නේ කියලා. ඒ සද්ධාව නිසා. ඒ සද්ධාවෙන් එයා සද්ධාවයි බුදුරජාණන් වහන්සේ ගැන පිළිගැනීමයි ධර්මයේ පිළිගැනීමයි අතර හරි ගොඩක් තිබෙනවා. ඒකට උපකාර වෙන්න පුළුවන් ගුණ ස්වභාවයක් ඒ චෛත්‍යරාජන් වහන්සේ ගාවත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශක්තිය තමයි තියෙන්නේ. තමාගේ තුල තියෙන්නත් ඕනේ අනිත් ඒ මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඒ 13 ලත් ඒ ගුණේ තියෙන්න ඕනේ. ඒ දෙකේම තියෙන්න ඕනේ. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ඒ ධාතු වල තිබෙනා බලය, ඒ චෛත්‍යරාජන් වහන්සේගේ බලය තිබුණත් මේ කෙනෙකුගේ හිතේ පිළිගැනීමක් සද්ධාාවක් නැහැ. එයා හිතන්න පුළුවන් මේ gadol වලින් මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්නේ නැතුව ආවල් දෙයකටද මේ ගොඩ කරලා තියෙන්නේ. ඒ ඇවිල්ලා ඒ මේ දෘෂ්ටියෙන් හිතන අච්චර ගුණස්කන්ධයක් තිබෙනා වූ කෙනාට ගුණේ දැකීම වශයෙන් එතෙන්ට ඇක්සස් වෙන්න එකතු වෙන්න බෑ. ඒක නිසා එයා ඒක හදලා තිබෙනා වූ ඒ තථාගතයන් වහන්සේගේ ගුණ නෙවෙයි හිතන්නේ. ඒක හැදිලා තිබෙනා වූ වස්තුව වෙනත් ගුණ නැති මිනිස්සුන්ට සම්බන්ධ කරලා බැලීම. ඒක එයාගේ හිතේ හැටි. ඒක නිසා පව් සිද්ධ වෙනකොට පොඩි පහේ වුණ නෙවෙයි සිද්ධ වෙන්නේ. මහා විශාල ගොඩවල් මහා කඳන් වශයෙන් සිද්ධ වෙන්නේ. මහා විශාල බරපතල ඒවා සිද්ධ වෙන්නේ. හිතේ හැටියට ඒ වගේම තමයි සද්ධාවන්තයෙක් කෙනෙක් ගිහිලා උතන වඳිනකොට එයාට ලැබෙනා වූ කුසල් වල ප්‍රමාණය ඒ වගේම තිබෙනා වූ ඒ අවබෝධය නිසා වඳින වැඩිම නිසා කරන මේ ඒ নমස්කාර නිසා සිද්ධ වෙන ඒ කුසල් සිත්වල බලයයි නොදන්නාකම නිසා ගිහිල්ලා ඔළුව ගහයි ගැනීමෙන් කරගන්නා වූ විපතයි කියන්නේ අහස පොළොව වගේ වෙනස්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අරමුණු කිරීම වශයෙන් පුදුම ශ්‍රේෂ්ඨ වස්තුවක්. කවදාකවත් බුදුරජාණන් වහන්සේ අපි මේ බුදුරජාණන් වහන්සේ අපෙන් වන්දනා ගන්නට නෙවෙයි බුදුනේ. ඒතර තථාගතයන් වහන්සේ සත්වයන්ට පින් සිද්ධ කර ගැනීමට මහ විශාල ගුණ ආරම්මන අරමුණක් හැටියට ලෝකේ පහළ වෙලා උපකාර වුණා. ඒ ටිකම උන්වහන්සේ පිරිනමන් පෑවත් මාව දැකපු නැති සත්වයන්ට තථාගතයන් වහන්සේ දැකපු නැති සත්වයන්ට මතකයෙන් අතීතයේ මේ වගේ ශ්‍රේෂ්ඨ උත්මයෙක් වැඩ හිටියා, අතීතයේ මේ වගේ පිහිට වෙච්ච උත්මයෙක් වැඩ හිටියා කියලා අතීතයේ පහළ වෙච්ච ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණ 13 වහන්සේලා හරහා තමන්ගේ හිතට අරමුණු කරගන්නට වඳින්න ඒ බුදුරජාණන් වහන්සේට වඳිනවා හැටියට වැඳින්න පුදන්න තමයි අර සතර ස්ථාන වෙන් කරලා තියෙන බුද්ධ ගයාව, බරණැස් ඉසිපතනය, ඊළඟට ඔය ජාත භූමිය මේ ලුම්බිනිය
ඊට පස්සේ පිරිනුවම් පාපු ස්ථානේ. අනිත් එක 13 වහන්සේලා විසිරෙන්ටත් අදිෂ්ඨාන කරේ 13 වහන්සේ නමක් ඉන්නවායි කියලා අපි උකට රහසින් නෙවෙයි තියෙන්නේ. 13 වහන්සේ නමක් ඉන්නවා කියන බව දැනගන්න ඕන. කාගේ 13 වහන්සේලාද මේ තථාගතයන් වහන්සේ. ඒ තථාගතයන් වහන්සේගේ ਸਰවඥ 13 වහන්සේ කියන නම දැනගෙන ඒකත් එක්ක තමයි මේ පුදුම හැඟීමක් ඇති වෙන්නේ. ওই 13 වහන්සේලාත් ශ්‍රද්ධාව නැති අයගේ ගාව තියෙන්නේ නැහැ. ඒක වැඩකුත් නැහැ යාට. අනිත් එක නිකාමය සල්ලි තියනවා කියලා අල්මාරි කබඩ් හොඳට තියනවා කියලා පරණ වලව්වක් වගේ ගයක් තේනවායි කියලා ඔහොම තිබුණු පළියට ඔය වගේ 13 වහන්සේලා පිළිටන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වැඩක් නැහැ. ඒක නිසා තථාගතයන් වහන්සේ ධාතු විසිරෙන්ට අදිෂ්ඨාන කළා තියෙන්නේ මාව දැකපු නැති සත්වය අනාගතේ පහළ වෙනවා. ඒ අයගේ හිතවල කුසල් වැඩෙන්න මේ වස්තු උපකාර වේවා කියන එක අදිෂ්ඨාන කළ තමයි උන්වහන්සේ ඒ 13 වහන්සේලා විසිරෙන්ට අදිෂ්ඨාන කරේ. ඒක සිද්ධ වෙන්නේ නැති තැනකට 13 වහන්සේලා වැඩක්. ඒක නිසා මහත්තයා සීලයේ වශයෙන් වැඩෙනවා, සමාධියේ වශයෙන් වැඩෙනවා, දානයේ වශයෙන්, සීලයේ වශයෙන්, ප්‍රඥා වශයෙන් වැඩෙනවා. ඒක කරන විදිහ හැටියට වස්තුවේ තිබෙනවා ගුණ ස්කන්ධ ස්වභාවයක්. ඒ වගේම තමයි කරන කෙනාගේ හිතෙත් තිබෙනවා ඒක පිළිබඳව අරමුණු කරන ස්වභාවයක්. ඒ කීපෙම හේතු වෙන අනිත් එක තමයි සිත්වල බලය. ඔය අනුරාධපුරේ චෛත්‍යරාජන් වහන්සේ ළඟට ගියාන් පස්සේ තිබෙනවා මේ ඒකේ තියෙන පිහිටීම ඒ ආනුභාවය ඕනෑම මිනිස්සෙකුට හිත වෙනස් කරගන්න මහ බලයක් තියෙනවා. එතකොට ওই මිනිස්සු එතෙන්ට ගිහිල්ලා කවුරුවත්ම මිනිස්සෙක් තද්ද බලම පෞකාර හිතක් තියෙන කෙනෙක් කැරෙන්න කවදාකවත්ම ඔය ඕකේවත් අත් දෙක එකතු කරගෙන කෙනෙකුට සාප කර වෙන සේවා නැසේවා මිය යාවා ලෙඩ වේවා ඔහොම කිය කවදාකවත් කෙනෙක් කියන්නේ ඒ ඔක්කොම හිතුවේ අනේ මේ වගේ අවස්ථාවකදී මේකව හිතන්න හොඳ නැහැ. තමන්ගේ පරම වෛරකාරයට උනත් ඉතින් මේ මට මේ මිනිස්යාගෙන් මිදෙන්න ලැබේවා කියලා හිතා ගන්නවා හැරෙන්න ඒ මිනිස්යාට අනර්ථයක් වේවා කියලා ඔය චෛත්‍ය වටේ හිතා යන්නේ නැහැ. ඒක නිසා මිනිස්සුන්ගේ හිත සුද්ධ වෙන ස්ථානයක්. ඒ සුද්ධ වෙවි මිනිස්සුන්ගේ හිත සුද්ධ වෙවි පිරිසුදු වෙවි යන ඒ බලය අපිට ගියාන් පස්සේ දැනෙනවා අපේ හිතත් නිකන් අමුතු විදිහට පරිවර්තනය වෙලා යනවා. දැක්කන් පස්සේ අනේ මේ අහිංසක මිනිසුට ඇවිල්ලා වැඳ විඳින්නේ අනේ අනුකම්පාවක් දැනෙනවා. ඒ අනුකම්පාවක් හදලා දෙන තැන ගතිය ඔය චෛත්‍යකාව තියෙනවා. ඒ තරම් කුසල් බෝ කරන පිං බෝ කරන ගතියක් තියෙනවා එතන. ඒක නිසා මහත්තයා මේ වෙලාව කලාවක් කියා මම මේ කෙටියෙන් ගියාට හරි ගියේ නෑ. ඉතින් ওই විදිහයි ඔක සිද්ධ වෙන්නේ. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වහන්සේගේ කාල වේලාවත් සලකලා පිටද වැඩසටහන නිමා කරන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ අපි දන්නවා අපේක කියන්නේ මට්ටමේ නැත්නම් පසු කාලේ එකතු වෙච්ච කල්‍යාණ මිත්‍රවරුත් මෙතන ඉන්නවා. ඉතින් ඒ හැමෝගෙම යහපත වෙනින් දලුවත් මහත්මයා යෝජනා කරලා තියෙනවා ලබන බදාදා අපේ කල්‍යාණ මිත්‍රයෝ ටික එකතු වෙලා මේ අද ස්වාමීන් වහන්සේ අපිට කියපු කොටස නැවත වරක් සාකච්ඡා කරමු කියලා. ඒකේ මුකුත් අපිට ගැටලු තවදුරටත් තිබුණා නම් ඊට පස්සේ බ්‍රහස්පතින්දා සම්බන්ධ වෙන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගන්න පුළුවන් කියලා. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා දලුවත් මහත්තයා වෙනුවෙන් කල්‍යාණ මිත්‍රින්ට ලබන බදාදා සුපුරුදු වේලාවට සිඩ්නි වේලාවේ රාත්‍රී 8ට අපි එකතු වෙලා අද ස්වාමීන් වහන්සේ අපිට කියා දීපු ටිකත් ඒ වගේම වෙනත් මොනවා හරි කලින් ඒ වගේ තියෙනවා නම් යම් දෙයක් සාකච්ඡා කරන්න ඒ ටික සාකච්ඡා කරමු. ඒකෙන් මම හිතනවා තව ටිකක් මේක අපිට තේරුම් ගන්න අවස්ථාවක් වෙයි කියලා හැමෝගෙම එකිනෙකාගේ උදව්වෙන් එහෙමනම් ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙසට ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි තෙරුවන් සරණයි. ඉතින් අපි මේ වෙලාවේදී පැය කමාරක් වගේ ඊටත් වැඩි කාලයක් ධර්ම සාකච්ඡාවක් ඒ වගේම මේ ප ဋ ාණය ගැන කතා කිරීමක් ගැඹුරු ධර්ම කොටසක් තේරුම් ගැනීමට හරි මහන්සියක් දරුවෝ උත්සාහයක් දරුවා. ඒ උත්සාහයම ඇත්ත වශයෙන්ම මේ වෙන කිසිම දෙයක් පරමාර්ථ කරගෙන නෙවෙයි ධර්ම අවබෝධය සඳහායි. ඒ නිසා අද මේ කියලා දීපු ධර්ම කොටසය
ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුයාත වෙච්ච ඒ ධර්මයේ තිබෙන කොටාසයක් නිසා අපි තථාගත ගෞරවයේ උපදවාගෙන ධර්මයේ ඇහුව සාකච්ඡා කරා මේ ජනිත කරගත්තා පුණ්‍ය ශක්තිය. ඉතින් මේ පින්වත් හැම දිනාටම පරම ශාන්තෝ ධර්මාභෝධී පිණිස වේවා. පින්වත් දරුවත් මහත්මයාටත් ඒ පවුලේ හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් අවබෝධ ලැබේවා. ඒ වගේම මෙහෙවීම කටයුතු කරා වූ පින්වත් ජයන්ත රත්න මහත්මයාටත් ඒ වගේම ප්‍රඥා සුවේප් භූම මහත්මයා ප්‍රධාන මේ පින්වත් මහත්මියටත් ඒ වගේම සෑම දිනාටමත් මේ පින් බලෙන් සෝසේම ගැඹුරු ධර්මයේ තව තව හිතා මෙනෙහි කර ඒ වගේ තිබෙන්නා වූ සැඟවිච්ච ක්‍රියාකාරී ධර්ම ස්වභාවයන් හිතට එක පැවැත්තින් හසුරුවාගෙන ගලවාගෙන තේරුම් අරගෙන වටහාගෙන සංසාර දුකින් මිදලා නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න ලැබේවා. නිවන් අවබෝධී පිණිස අද මේ කතා කරපු මේ ධර්ම කොටාසය ඇසීමේ පින් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරන සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අනිතරන් දුර්ලභේන මායලද්දන් වන්දේ ආගතම් පටිපාටිය සද්දා ස්ථිරදය බුද්ධ පුත්තං සමිනාද ජරමදුද්දශ වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.